නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න අපි බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම ඒ ධර්මයේ ඉගෙන ගත්තොත් ප්‍රමාදයකින් තොරව නිවන් මඟට පැමිණ ඒ නිවන් මඟ වඩලා සම්පූර්ණ කරගන්න අපට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අපි මුළුමනින්ම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්න ඕන. මුළුමනින්ම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්න ඕන, අදහ ගන්න ඕන. එයින් තොරව නිවන් මඟකට පැමිණෙන්න හෝ නිවන් මඟ වඩන්න හෝ නිවන අවබෝධ කරගන්න අපිට පුළුවන් කමක් නැහැ. මහා ප්‍රඥාවක් තියෙන කෙනා හෝ මහා ප්‍රඥාවක් තියෙන කෙනෙක් පවා ඒ ප්‍රඥාව නිවන පිණිස යොමු කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය දරා ගැනීමෙන්. එවිටයි ඔහුගේ ප්‍රඥාව තියුණු වෙන්නේ. එහෙම නැත්නම් ඔහුගේ ප්‍රඥාව මල බැඳුණු ආභරණයක් වගේ බැබලීමකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න, ප්‍රඥාව කියන දේ පවා බබලන්නේ භාගතුන් වහන්සේගේ අවබෝධය අදහ ගැනීමෙන්, දරා ගැනීමෙන්, පිළිගැනීමෙන්මයි. ඉතින් අද වෙනි ප්‍රඥාව දුර්වල වෙලා ප්‍රඥාව ලෝකයෙන් ඈත් වෙලා යන කලක, ප්‍රඥාව හීන වෙලා යන කලක අපට පිළිසරණ ඇති කරගන්නට උදව් වෙන බලවත්ම දේ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ මුළුමනින්ම ප්‍රඥාව උපදවීම පිණිස වන දෙයක්. ප්‍රඥාවෙන් තොර දෙයක් භාගතුන් වහන්සේගේ අවබෝධය තුළ අපට දායාද කරන්නේ නැහැ. ප්‍රඥාව ඉපදවීම පිණිස වන ධර්මයක් තමයි භාගතුන් වහන්සේ ලෝකයට ප්‍රකට කළේ. ඒ ධර්මය විශ්වාස කිරීම, පිළිගැනීම මගින්ම ප්‍රඥාව ඇති කරගන්න අපට මඟ පෑදෙනවා. භාගතුන් වහන්සේ යම් දෙයක් පෙන්වා දුන්නාම ලෝකයේ මේක නොසලකා හිටියත් අපි ඒක පිළිගත්තොත් අප තුළ ශ්‍රද්ධාව ඉපදෙනවා. ඒ නිසා ලෝකයා කියන දේ අපි කිසිවක් නොසලකා බුදුරජාණන් වහන්සේ පෙන්වූ දේ අපි නිර්භයව පිළිගත්තොත්, ඒ දේට අප කීකරු වුණොත්, ඒ අපේ ශ්‍රද්ධාවට අයිති. අප තුළ ශ්‍රද්ධාව උපදවන්න ඒ භාගතුන් වහන්සේගේ අවවාදයට කීකරු වීම උපකාර වෙනවා. එතකොට භාගතුන් වහන්සේ පෙන්වූ දේ අපි කරනවා. භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, මහණෙනි මෙහෙම කරන්න. මෙහෙම කරන්න එපා. එතකොට අප ඒ දේ ඒ විදිහට පිළිපැද්දොත්, ඒ පිළිපැදීමෙන් අපේදී අනුගමනය කිරීමෙන් අපට ප්‍රඥාව ඉපදෙනවා. ඒතර බලන්න, ශ්‍රද්ධාව තියෙන කෙනාට ප්‍රඥාවට මඟ පෑදෙන හැටි නේද? ප්‍රඥාව දුර්වල කලක ඉන්න අයට ජයග්‍රහණයේ පිණිස පවතින දේ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව මුල් කරගත්තාම ආරක්ෂාවක් ඇති වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව කියලා කියන්නේ සුළුපටු දෙයක් විදිහට කල්පනා කරන්න එපා. ශ්‍රද්ධාව බලවත් වෙන්න ශ්‍රද්ධා බලය කියලා කියන්නේ ඒකට. ශ්‍රද්ධාව බලවත් වෙද්දී ඒ ශ්‍රද්ධා බලයෙන් අපට හයියක් තියෙනවා. සිතට ලොකු ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය තුළ සිත වඩන්න පුළුවන්. ඒ නිසා අපි බය නැතුව බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඒ විදිහටම කරන්න පුරුදු වෙන්න ඕන. ඉතින් අද අපි උදේ කාලෙදී ඔබට සිහි කර දුන්නේ දුකේ හට ගැනීම මෙයයි, දුකේ නිරුද්ධ වීම මෙයයි කියලා එක එල්ලේම දුක හට ගන්න විදියත් දුක නිරුද්ධ වෙන විදියත් ගැන කියා දුන් දේශනාවක්. එතර අපිට ඒ දේශනාව ඒ වචනින්ම එලෙසම
මතක තබා ගැනීම පවා දුෂ්කර නෑ නේද? ඒ දේශනාවේ තිබුණ ඒ දුකේ හට ගන්න ආකාරය ගැන කියා දුන් දහම් කරුණත් දුකේ නිරුද්ධ වීම ගැන කියා දුන් දහම් කරුණත් වචනෙන් පාඩම් කර ගැනීම පවා අපට දුෂ්කර නෑ. අපට ඒක ඒ වගේ මට්ටමක් පුළුවන් අපිට නේද? එතකොට අපිට අමාරු වෙන්නේ ඒක පාඩම් කර ගැනීම නෙමෙයි. මොකක්ද අමාරු වෙන්නේ? අපිට අමාරු වෙන්නේ මොකද්ද? මේ වෙන විටත් ඔබට ඒක පාඩම්. ඒ දරා ගැනීමයි අපට අමාරු වෙන්නේ. සිත ඒකට කැමති නැහැ. ඒ දහම දරා ගැනීමට සිත කැමති නැහැ. ඒක තමයි තිබෙන ලොකුම අභියෝගය. ඒක දරා ගැනීමට සිත කැමති නම් අපි ජයග්‍රහණය ඒ මොහොතේම අපි ජයග්‍රහණය කරනවා. ධර්මයේ අකාලිකයි කියලා භාගතුන්ස් පෙන්නන්නේ ඒකයි. ධර්මයේ අකාලිකයි කියලා කියන්නේ කල්පමාවකින් තොරව ප්‍රතිඵල ලැබෙනවා කියන්නේ ඒකට. දැන් වතුරෙන් උඩට ආපු පොහොට්ටුව නෙළුම් පොහොට්ටුවට හිරු රැස් වැටිලා වැඩි වෙලාවක් යන්නේ නැහැ නේද? හිරු රැස් වැටෙනකොටම පිපෙනවා. ඒ වගේ සිත සූදානම් නම් ශ්‍රවණයට ඇහුම්කන් දීමට ධර්මයේ කනට වැටෙන පමාවයි සිත ඒ ධර්මයේ පිළිගන්නවා. ඒතර මේ වෙන විට හෝ අපට වැටහෙන්න ඕන අප මේ අහන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ඒ භාගතුන් වහන්සේගේ වචනින්ම ලෝකයට ප්‍රකට කළ ධර්මයයි කියලා බණ අහන්න පෙර අප තුළ සතුටු සිත ඉපදලා තියෙන්න ඕන. නේද? මේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා පෙන්වන අසාමාන්‍ය ධර්මයක් අහන්න අප සූදානම් වෙන්නේ කියන සතුටෙන් පිනාගිය සිත අපට ධර්ම ශ්‍රවණයට පෙරදීම තියෙන්න ඕන. මේ ධර්මයේ මම දරාගෙන මෙලෙසම මම පුරුදු කරන්න ඕන. අපට ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ මඟ මුණ ගැහිලා තියෙන්නේ. ඒ මඟ යන්ට භාගතුන් වහන්සේගේ ආශිර්වාදේ අපට ලැබිලා තියෙනවා. ඒ නිසා භාගතුන් වහන්සේ යමක්ද පෙන්වන්නේ ඒ විදිහට මම කරන්න ඕනේ කියලා කන් යොමාගෙන අහන ස්වභාවය තමයි ධර්ම අවබෝධයට මූලික සුදුසුකම. එතකොට ඒක හරියට අර දියෙන් උඩට ආපු මල් පොහොට්ටුව වගේ. ඒ සිත දියෙන් උඩට ආපු නෙළුම් පොහොට්ටුව යම්සේද ඒ වගේ තමයි ධර්මයේ ඇසීමට සූදානම් වන සිත. දියෙන් උඩට ආපු නෙළුම් පොහොට්ටුවට හිරු රැස් වැටුනහම ප්‍රමාදයෙන් තොරව පිපෙනවා. ධර්මයේ පිළිගැනීමට සිත සූදානම් නම් ඒ සිත පිබිදීමට කල්පමාවක් ගන්නෙ නැහැ. අපි දන්නවනේ කනට ශබ්දය ඇහුන ගමන් කනයි ශබ්දය එකතු වෙනවා. ප්‍රමාදයක් වෙන්නේ නැහැ නේද? ප්‍රමාද වෙන්නේ කොමක්ද? සිත සූදානම්ද නැද්ද කියන කාරණේ මත තමයි ප්‍රමාදේ අප්‍රමාදේ තීරණය වෙන්නේ. නෙළුම් පොහොට්ටුව වතුර ඇතුලේ නම් ඉර පායලා බැස්සත් පිපෙන්නේ නැහැ. නේද? නෙළුම් පොහොට්ටුව ඉහළ වතුරින් උඩට ඇවිල්ලා නම් ඉර පායන ශනින් පිපෙනවා. ඒ නිසා සිත සූදානම් නම් බුදුරජාණන් වහන්සේ වදාළ දේ එලෙසම මම පුරුදු කරගන්න ඕන. මට කිසි කලක වරදින්නේ නැහැ. ඒකාන්තයෙන් නිවන පෑදෙනවමයි කියන විශ්වාසයක් තියෙන්න ඕන. ඒ විශ්වාසය සුළුපටු එකක් නෙවෙයි. සුළුපටු එකක් නෙවෙයි. එයා දුර්වලයෙකුත් නෙවෙයි. ඒක මිනිසෙක් දුර්වල කරන විශ්වාසය කියන අර දුර්වල වචනෙන් හඳුන්වන විශ්වාසය නෙවෙයි. ඇදහිම කියන්නේ දුර්වල වචනයක් නෙවෙයි එතෙන්දී. ඒ අර්ථය එතෙන්දී. ඒක දියෙන් උඩට ආපු නෙළුම් පොහොට්ටු වගේ මහා භාග්‍යයක් ලබන පිපෙන්න සූදානම් සිතක්. ඉන්සා බණ අහන්න පෙර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අහන්න ලැබීම මට වාසනාවක්. මං එලෙසම කරන්න ඕනෑ කියන හිත පුදව ගන්න. ඉතින් අද අප උදේ පෙන්වා දුන්නේ ආන්ගේ විදියට භාගතුන් වහන්සේ විසින් අපට පෙන්වපු අප විසින් එලෙසම කළ යුතු දෙයක්. භාගතුන් වහන්සේ පෙන්වා දෙන මහණෙනි හොඳට අහන්න, හොඳට මතක තියාගන්න, හොඳින් මෙනෙහි කරන්න කියලා පෙන්වනවා. ඒතර බලන්න අපිට කවදාවත් වරදීද කියලා. කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් ඒ වගේ අද හවස අපි කතා කරන්නේ ඒ වගේම
භාගතුන් වහන්සේ අපට හොඳින් අහලා හොඳට මෙනෙහි කරන්න කියන කරුණක් භාගතුන් වහන්සේ පටිච්චසමුපාදය ගැන කියා දෙනවා. මේ දේශනාවේ නම පටිච්චසමුපාද සූත්‍රය. සංයුත නිකායේ 2 පොත් වහන්සේගේ තියෙන පළවෙනි දේශනාව. මේ දේශනාව කෙටි, ගොඩාක් කෙටි. කෙටි වුණත් මුළුමනින්ම ධර්ම අවබෝධයට උවමනා ධර්මයේ මෙතන තියෙනවා. එතකොට මේ දේශනාව කියලා දෙනකොට භාගතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටියේ. භික්ෂූන් අමතලා භාගතුන් වහන්සේ මේ විදිහට කියා දෙනවා. පටිච්ච සමුප්පාදං වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත බහසිස්සාමීති. දැන් ඔබට තේරෙන්න ඕන භාගතුන් වහන්සේ කියා දෙන්නේ මොකක්ද? මහණෙනි මම පටිච්ච සමුප්පාදය කියලා දෙන්නම්, දේශනා කරන්නම්. අහගන්න. සාදුකං මනසිකරෝත, හොඳින් මෙනෙහි කරන්න. පටිච්චසමුපාදය කියලා දෙන්න පෙර කුමක්ද කියන්නේ? මහණෙනි මම පටිච්ච සමුප්පාදය කියලා දෙන්නම්, දේශනා කරනවා. හොඳට අහගන්න, හොඳින් මනසිකාර කරන්න, හොඳට මෙනෙහි කරන්න කියන. දැන් අපි ඒ අවවාදය අපටත් ලැබුණ අවවාදයක් විදිහට පිළිගන්න ඕනේ. ඒතර අපිත් හොඳට අහගෙන ඉන්න ඕනේ. අපි සූදානම් වෙන්න ඕනේ කොමකටද? නිවන් මඟ වඩන්න උවමනා දෙයක් භාගතුන් වහන්සේ අපට ලැබෙනවා. මේක අපට ලැබෙන සුළුපටු දෙයක්ද? දීර්ඝ සසරක ආපු අපිට බුදු කෙනෙක් පහළ වෙලා සාරා සංකේ කල්පලක්ෂ වාරයක් පෙරම් පුරලා සියලු දුක් ක්ෂය කරලා සම්බුද්ධත්වයට පත් වෙලා ඒ ධර්මය අපට කියලා දෙනවා. මහණෙනි මම පටිච්චසමුපාදය කියලා දෙන්නම්. හොඳට අහන්න, හොඳට මෙනෙහි කරන්න කියනවා. ඒතර ඔබට තේරෙන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්න දේ. එහෙනම් අපි හොඳට අහන්න ඕනේ, හොඳට මෙනෙහි කරන්න ඕනේ. කවදාවත් ඒ විදිහට තේරුම්ගෙන මේ ධර්මයේ ඇසු අහන කෙනා පිරිහෙන්නේ නිවන කරා යනවාමයි. නිවන අවබෝධ වෙනවා. ඒ බුදුරුන්ගේ ශාසනයේ ස්වභාවය. එහෙනම් ඔබත් ඒ විදිහටම හිතන්න බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පටිච්චසමුපාදේ මට කියලා දුන්නේ. මං හොඳට අහගෙන මේ ධර්මය මම මෙනෙහි කරන්න පටන් ගන්න ඕන. අද පටන් මම පටිච්චසමුපාදේ මෙනෙහි කරන්න ඕන කියලා කල්පනා කළ යුතුයි. මේ ඉගෙන ගන්න පෙරම. භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට අනුශාසනා කළාම ඒ භික්ෂූන් සතුටු වුණා. සතුටු වෙලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරගෙන හොඳට කන් යොමාගෙන ඇහුම්කන් දෙන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ මේ විදිහට දේශනා කරනවා. කතමෝච භික්කවේ පටිච්ච සමුප්පාදෝ, මහණෙනි පටිච්ච සමුප්පාදය කුමක්ද? ඊට පස්සේ දේශනා කරනවා අවිජ්ජා පච්චය භික්ඛවේ සංඛාරා. මහණෙනි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර පවතිනවා. අවිජ්ජා පච්චය භික්ඛවේ සංඛාරා. සංඛාර පච්චය විඥාන. විඥාන පච්චය නාම රූපං. අවිද්‍යාව හේතුවෙන් සංස්කාර තියෙනවා. සංස්කාර හේතුවෙන් විඥානේ තියෙනවා. විඥාන පච්චය නාම රූපං. විඥාන හේතුවෙන් නාම රූපේ තියෙනවා. නාම රූප පච්චය සලආයතන. නාම රූප හේතුවෙන් ආයතන 6 පවතිනවා. සලආයතන පච්චය පස්සෝ. ආයතන 6 හේතුවෙන් ස්පර්ශයේ තියෙනවා. පස්ස පච්චය වේදනා. ස්පර්ශේ ප්‍රත්‍යයෙන් විඳීම් තියෙනවා. වේදනා පච්චය තණ්හා. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව තියෙනවා. තණ්හා පච්චය උපාදාන. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානේ තියෙනවා.
උපාදාන පච්චයා බහෝ. උපාදානයේ ප්‍රත්‍යයෙන් එතන උපාදාන හේතුවෙන් භවයේ තියෙනවා. භවපච්චයා ජාති. භවයේ ප්‍රත්‍යයෙන් ඉපදීම තියෙනවා. ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාස සම්භවಂತಿ. ඉපදීම ප්‍රත්‍යයෙන් ඉපදීම හේතුවෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස හට ගන්නවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මේ විදිහට තමයි සීලුම දුක් හටගන්නේ. සීලුම දුකේ හට ගැනීම මේ විදිහටයි සිදු වෙන්නේ. අයං උච්චති භික්ඛවේ පටිච්ච සමුප්පාදෝ. මහණෙනි මේ තමයි පටිච්ච සමුප්පාදය. එතකොට ඒ විදිහට පටිච්චසමුපාදය ගැන භාගතුන් වහන්සේ කියලා දෙනවා. කියලා දෙන්න පෙර කුමක්ද භික්ෂුන් වහන්සේලාට කියලා දෙන්නේ කොයි විදිහටද? පටිච්චසමුපාදය කියලා දෙන්න පෙර මහණෙනි මම ඔබට පටිච්චසමුපාදයේ දේශනා කරනවා. හොඳට අහන්න, හොඳින් මෙනෙහි කරන්න. ඒ විදිහට අවවාදයක් කරලා තමයි මේ පටිච්චසමුපාදය කියලා දෙන්නේ. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා අවිජ්ජා යත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. ඒ අවිද්‍යාවේම ශේෂ නැතුව ඒ අවිද්‍යාවෙම නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. සංස්කාරවල නිරුද්ධ වීමෙන් විඥානේ නිරුද්ධ වෙනවා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. විඥානේ නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධ වෙනවා. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. ආයතන 6 නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙලා යනවා. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙලා යනවා. භව නිරෝධා ජාති නිරෝධෝ. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා නිරුච්ඡanti. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස නිරුද්ධ වී යනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. මේ විදිහටයි මේ සියලු දුක් රැස නිරුද්ධ වී යන්නේ. මේ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරනවා. භාගතුන් වහන්සේ මේ විදිහට කියා දෙනකොට ඒ භික්ෂූන් වහන්සේලා ඊටාම සතුටු සිතින් ඒ දේශනාව අනුමෝදන් වෙනවා. දැන් භාගතුන් වහන්සේ කුමක්ද මේ කියා දුන්නේ? පටිච්චසමුපාදය කියා දුන්නේ. ඒතර පටිච්චසමුපාදයේ දෙවිදිහකට කියා දෙනවා නේද? අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. සංස්කාර නිසා විඥානය ඇති වෙනවා. විඥාන නිසා නාම රූප ඇති වෙනවා. නාම රූප නිසා ආයතන 6 ඇති වෙනවා. ආයතන 6 නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. විඳීම නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා උපාදාන ඇති වෙනවා. උපාදාන නිසා භවය ඇති වෙනවා. භවය නිසා ඉපදීම ඇති වෙනවා. ඉපදීම නිසා
ජරාවටපත් වීම, මරණයටපත් වීම, දුක් දුම්නස්, සුසුම් හෙලීම්, කායික දුක්, මානසික දුක්, මේ දුක් හට ගන්නවා. සියලුම දුක් හටගන්නේ මේ විදිහටයි කියලා පෙන්වා දෙනවා. ඒ කුමක්ද පෙන්වා දුන්නේ? සියලු දුක් හටගන්නේ මේ විදිහටයි. එහෙනම් ඒ පෙන්වා දෙන්නේ කුමක්ද? දුකේ හට ගැනීම. එහෙනම් අපට ඒ භාගතුන් වහන්සේ අපට පෙන්වුවේ මේ තමයි දුකේ හට ගැනීම කියලායි පෙන්වුවේ. පැහැදිලි නේද? මේ දුකේ හට ගැනීම තමයි අපට කියලා දෙන්නේ. ඊළඟට භාගතුන් වහන්සේ කොහොමද කියලා දෙන්නේ? ඒ අවිද්‍යාවම ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධ වෙනවා. ආයතන 6 නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නිරුද්ධ වෙනවා. සියලු දුක් නිරුද්ධ වෙන්නේ මේ විදිහටයි කියලා තමයි දේශනා කරන්නේ. ඒතර එතෙන්දි කුමක්ද පෙන්වන්නේ? මේ තමා දුකේ නිරුද්ධ වීම කියලා පෙන්වා දෙන්නේ නේද? ඒතර පටිච්චසම්පාදය කියලා දෙනවයි කියලා භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ දුකේ හට ගැනීමත් දුකේ නිරුද්ධ වීමත් කියන ඒ ධර්මතා දෙක තමයි මේ පෙන්වා දෙන්නේ. ඒතර මේ ධර්මතා දෙක පෙන්වා දීමට පෙර ආරම්භයේදීම භාගතුන් වහන්සේ කළ අවවාදය කුමක්ද? මහණෙනි මම ඔබට පටිච්ච සමුප්පාදයේ දේශනා කරන්නම්. අහන්න, හොඳින් අහන්න, හොඳට මනසිකාර කරන්න. මම කියලා දෙන්නම් කියනවා. පළවෙනි අවවාදය බැහැර කළොත් අපට මොකද වෙන්නේ? පළවෙනි අවවාදය කුමක්ද? මම පටිච්චසමුප්පාදයේ දේශනා කරන්නම්, අහන්න, හොඳට මෙනෙහි කරන්න. එතර අපට තේරෙන්න ඕන මේ පටිච්චසමුපාදය අපට කියා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේම අපට කොහොමද අවවාද කරන්නේ? හොඳට අහගෙන ඉන්න, හොඳට මෙනෙහි කරන්න කියලා. එතකොට යමෙකුට ඒ අවවාදය හොඳට හිතට ගියා නම් එයාගේ නිර්භය භාවය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසය තිබුණා නම් එයාට නිර්භය භාවය ඇති වෙනවා. හොඳටම ලෙඩ වෙලා අසිනි පෙළ ස්පිතාලට ගිහපු කෙනා දොස්තර මහත්තයා දෙන බෙහෙත් පෙත්ත බොනවා නේද? ඉන්ජෙක්ෂන් එකක් ගහන්න අනේ එපා කියලා කියන්නේ නැහැ නේද? බලන්න මේ විශ්වාසය කියන දේ සරල විදිහට අපි අතහැරියට යමෙකුගේ විසරද භාවයේ පිළිබඳ කරන විශ්වාසය තුළ අපට ආරක්ෂාව සැලසෙන හැටි. වෛද්‍යවරයාගේ විසරද භාව ගැන අපි විශ්වාස කරනවා. ඒ බෙහෙත් පෙත්ත බොනවා අපි. ආරක්ෂාවට පැමිණෙනවනේ. ඇයි මේ තුන් ලෝකේ දිනු බුදුරජාණන් වහන්සේගේ විසරද බව අපි පිළිනොගන්නේ? ඇයි මේ නිවන අවබෝධයේ පිණිස වෙන මේ ගම්භීර ධර්මය අපි පිළිනොගන්නේ? දැන් ඔබ පටිච්චසමුපාදයේ කී වතාවක් අහලා තියෙනවද? ඔබ පටිච්චසමුපාදයේ කී වතාවක් අන් අයට කියලා දීලා තියෙනවද? නමුත් ඔබම මෙනෙහි කරලා බලන්න දැන් භාගතුන් වහන්සේ පටිච්චසමුපාදයේ දේශනා කරන්න පෙර අප උදෙසා කළ අනුශාසනාව අවවාදයේ අප කොතරම් පිළිපැද්දද? අපි පටිච්චසමුපාදයේ හොඳින් මෙනෙහි කළාද කියලා අප විසින් අප ගැන විමසා බැලිය යුතුද නැද්ද? විමසා බැලිය යුතුනේ. දැන් අපේ හෘද සාක්ෂිය විසින් අපේ ශ්‍රද්ධාව ගැන මොකද හිතන්නේ? අපේ හෘද සාක්ෂිය විසින් අපේ භාගතුන් වහන්සේ ගැන තියෙන ගෞරව ආදරය ගැන මොකද හිතන්නේ? දැන් අපේ හෘද සාක්ෂිය විසින්
අපේ හෘද සාක්ෂියට එකඟව අපි භාගතුන් වහන්සේට කරන පුද සත්කාර ගැන වන්දනාමාන කිරීම ගැන අපි කඳුළු හලාගෙන සද්ධාව තියනවා කියලා පෙන්වන එක ගැන මොකද හිතන්නේ? ඒ නිසා අපි අඳුරින් එළියට පැමිණිය යුතුයි. අඳුරේ සිටගෙන අපි බබලනවා කියලා කිව්වට අපි දැනගන්න ඕන අපි ඉන්නේ අඳුරේ, අපි බබලන්නේ නේද? අපි දැනත් මේ සිතට එකඟ නැති ක්‍රියාව තව දුරටත් නොකළ යුතුයි නේද? බලන්න මම කියන්නේ බොරුවක්ද කියලා. දැන් අපිට පටිච්චසමුපාදේ කී වතාව මෙනෙහි වෙන්නද කියලා බලන්න. තම තමා ගැන කල්පනා කළ යුතුනේ. අපි කී වතාවක් 10 වතාවක් මෙනෙහි කළාද තනියෙන්? අපි ගැන අපි කල්පනා කරන්න ඕන නේද? කල්පනා කළ යුතුයි නේ? එහෙමනම් අපේ සදහැසිත කොතරම් බලවත්ද කොතරම් දුබලද කියලා අපි විසින්ම අපි නිශ්චයකට පැමිණෙන්න ඕනේ. එහෙනම් සදහැසිත කියන එක ඔබට නැතුව නෙමෙයි. මම ඔබ හැලු කිරීම නෙමෙයි මේ කියන්නේ. අප රන් කියා පිළිගත යුත්තේ රන්මයි. නේද? අපිට සදහැසිත දැන් මෙයාට සදහැසිත තියෙනවා. ඒක තෝරගන්න ඕන කොහොමද ඒක ඇති කරගන්නේ කියලා. දැන් මේ අය තුල කවදාවත් සදහැසිත නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ කෙරේ ගෞරවය තියෙනවා. තියෙන්න ඕන ආකාරය මම කියන්නේ. නේද? තියෙන ආකාරයට වඩා ඊට වඩා විශිෂ්ට ආකාරයකට ඒ සදහසිත තියෙන්න ඕන. තියෙන ආකාරයේ මදි කියලායි මම කියන්නේ. නැත්තම් නෑ කියලා හැලුකන නෙවෙයි. ඔබ කාටත් සදහසිතක් තියෙනවා. ඔබ හැම කෙනෙක්ම භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදුණු සිතින් පුලපුලා බලා සිටින්නේ කවදාද මං අවබෝධ කරන්න කියලා. ඒ සිත අපි දන්නවා. ඒ නිසයි මම මේ කියන්නේ අපි හරි දේ කළොත් අපේ ඉලක්කයට යන්න පුළුවන්. බය වෙන්න එපා කියන්නේ ඒකයි. නේද? දැන් භාගතුන් වහන්සේ පටිච්චසමුපාදයේ දේශනා කරනකොට ඊට පෙර කළ අවවාදේ අපි ගණන් ගන්න නැහැ නේද එච්චර? නේද? අපි පටිච්චසමුපාදය ඉගෙන ගන්නවා. කතාත් කරනවා. ඊට පෙර අපට අවවාදයක් කළා තියෙනවා. දොස්තර මහත්තයා පෙති ටික දෙනවා. දෙන්න පෙර අපට අවවාදයක් කරනවා නේද? අන්න ඒක මත තමයි පත්‍යයන් වෙන්නේ. පැහැදිලිද? මේක මේ වෙලාවට බොන්න. මේක පෙති භාගයක් බොන්න කියනවනේ. ආන් එක තමයි පත්‍යයන් කියලා කියන්නේ. පත්‍යයන්ද කියන්නේ ඒකට. එවනේ කියන්නේ. ඒ වගේ භාගතුන් වහන්සේ ධර්මයේ කියන්න පෙර අපට කිව් කාරණාව සිහි කරන්න. එහෙම සිහි කරා නම් අපේ සදහසිත බලවත් වෙන්නේ එතනින්. එතනින් තමයි අපේ දී යට තිබුණ නිලුම් පොහට උඩට ආවා වගේ පිහිටන්නේ. එතකොට පටිච්චසමුපාදේ කියනකොට අපි දන්නවා අපට උවමනා දේ ලැබුණා. එන සිත පිනා යනවා. අපිට උවමනා දේ ලැබුණා කියලා දන්නවා. ශ්‍රාවකත්වයේ එතනම පිහිටනවා. පරක්කු වෙන්නේ නැහැ. කල්පමාවකින් තොරයි. අකාලිකයි කියන්නේ ඒට. එතෙන් පටන් එයාට කරන්න දෙයක් තියෙනවා. එයාට කාලය තියෙනවා. එයා බස් එකේ ගියත් එයාට මෙනෙහි කරන්න දෙයක් තියෙනවා. එයා පයින් ගියත් එයාට මෙනෙහි කරන්න තියෙනවා. කැමෙන්ට් එක බෙදෙනකන් නිකන් ඉන්න නෑ මෙනෙහි කරන්න දෙයක් තියෙනවා. නේ? බස් එකට යන්න වෙලාවක් අපිට විනාඩි 5ක් තියෙනවා කියලා එයාට මෙනෙහි කරන්න දෙයක් තියෙනවා. බස් එකේ සීට් එක කමුනොත් මෙනෙහි කරන්න දෙයක් තියෙනවා. ඇයි ඒ සඳහා ලැබුණ අවවාදයක් යගේ හිස් මුදිනේ තියෙනවා. ඒ අවවාදේ නැත්නම් එයාට හිතෙන්නේ වෙලාවක් නැහැ භාවනා කරන්න. පටිච්චසමුපාදේ භාවනාව විදිහට කරනවද කියලාවත් දන්නේ නැහැ නේද? ඈ? භාවනාවක් විදිහට මෙනෙහි කරන්න ඕනද කියලාවත් තේරෙන්නේ නැහැ නේද? ඉතින් බලන්න අපිට දැනුම නිර්වුල් නොවීම නැත්නම් දැනුම නැතුව නෙවෙයි දැනුම ගොඩාක් තියෙනවා නේද? දැන් කන්දක් ගත්තොත් කන්දේ රත්තරන් තියෙනවනේ. පස් කන්දේ රත්තරන් තියෙනවා. නමුත් ඒකෙන් අපිට ආභරණ හදන්න බෑනේ. නේද? ඒ පස් ටික අයින් කරපුවාම බැබලෙන දේ අපට ලැබෙනවා. ඒ වගේ අපේ දැනුමේ තියෙන ගොඩාක් දේ අපිට වැඩක් නැති දේවල්. ඒ දැනුමේ සහිත ගොඩාක් දේ වැඩක් නේ. ඊට අයින් කළා වොමනා දේ ගත්තන් පස්සේ බැබලෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මම හිතනවා අපිට බුදුරජාණන් වහන්සේ නිවන පිණිස ධර්මයේ ප්‍රමාණවත්ව කියලා තියෙනවා කියන අදහස අපිට තියෙන්න ඕන. ඒක අපිට තිබුණත් ඒ අදහස අපිට පැහැදිලි නැහැ. ඒකයි මේ දහම් කඳක් දැනගෙන නිවනක් අවබෝධ කරගන්න බෑ කියලා පසුතැවෙන්නේ. දහම් කඳක් තියෙනවනේ. නේ? දැන් සමහර අය දන්නා ධර්මයේ ප්‍රමාණය දැක්කාම හිතා ගන්න බෑ.
එතරම් දහම් කඳක් දැනගෙනත් අනේ බෑනේ කියලා හිතනකොට ඒ මොකක්ද අඩුපාඩුව? හිතාගන්න අමාරුයි මේ සිද්ධිය. සංවේගය ඇති කරන සිද්ධියන්නේ. මහා ධර්මස්කන්ධයක් දරාගෙනත් නිවන කරා යෑම ගැන ආපස්සට ගන්නවා නම් පියවර ඔසෝපු පය ආපස්සට ගන්නවා නම් ඒක හරි සංවේගජනකයිනේ සිද්ධිය. ඒකට හේතුව තමයි මුල සිට ධර්ම ශ්‍රවණයට කන යොමා නොගැනීම. ධර්ම ශ්‍රවණයට කන යොමන්න ඕන මුල සිට සූදානම් වෙන්න ධර්මය අහන්න. ධර්මය අහන්න පෙරදීම එයා සූදානම් වෙන්න ඕනේ. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පෙන්නපු බුද්ධ වචනේ මට අහන්න තියෙන්නේ. ඒ වචනේ මම කඳුලක් හරි ගන්න ඕනේ. ඒ කාන්තෙන් මට නිවනට ඒ ධර්මයේ උපකාර වෙනවා. බොහෝ කලක් විඳ දුකෙන් නිදහස් වෙන්න මට ඒ ධර්මයේ උපකාර වෙනවා. භාගතුන් වහන්සේ කොහොමද මේක කියලා දුන්නේ? කොහොමද කරන්න කිව්වේ? එච්චර අපිට ඕන. වෙන මොකුත් ඕනේ. භාගතුන් වහන්සේ කියලා දුන්නේ කොහොමද? ඒක කරන්න කියලා කිව්වේ කොහොමද? ওই දෙක දැනගත්තන් පස්සේ අපි සතුටටපත් වෙනවා. අපි අහිංසක අපේ වැඩේ කරගෙන යනවා. අපිට ඒතර කාලේ තියෙනවා. දැන් මේ පටිසම්පාදේ මෙනෙහි කිරීමට එක වතාවක් මෙනෙහි කරන්න විනාඩි කීයද අපිට යන්නේ? අපිට කාලේ නෑ කියන අඳෝනාවට කොච්චර වෙලාවක් අපි ගත කළාද? අනේ වැඩ වැඩි, අනේ ළමයින්ගේ වැඩ වැඩි, අනේ මට වැඩ වැඩි වෙලාවක් නෑ කියලා ඒ විදිය අඳෝනා කතා කරන්න කොච්චර වෙලාවක් කරන්නේ? ඒ වෙලාවේදී පටිසම්පද මෙනෙහි කරා නම්. ඒ නිසා අපේ අතින් වෙච්ච දෝෂය අපි මෙතෙන් පටන් පවත් ගන්න හොඳ නැහැ. ඒ අඩුපාඩු අපි සම්පූර්ණයෙන් අත්හැරලා භාගතුන් වහන්සේගේ අවවාදය අපි සම්පූර්ණයෙන් පිළිපදින්න ඕන. එතකොට අපට භාගතුන් වහන්සේ පෙන්නූ නිවන් මඟ මේ අප ඉදිරියේම ප්‍රකටව පේනවා. ඒ මඟ යන එක අපිට දුෂ්කර නෑ. මොකද භාගතුන් වහන්සේ පෙන්වන මහණෙනි නිවන් මඟ ප්‍රීති ප්‍රමෝදයෙන් යන්න තියෙන මඟ. නිවන් මඟ ප්‍රීති ප්‍රමෝදයෙන් සපසේ යා හැකි මඟක්. ඒ මඟ නොපෙනෙන කෙනාට තමයි ඒක අඳුරන්න බැරි. මඟ පේන කෙනාට ඒකේ සැප සුවය ප්‍රීති ප්‍රමෝදය කියන එක තේරෙනවා. ඒ සැප ප්‍රීති ප්‍රමෝදයෙන් නිවන් මඟ යන්න පුළුවන්. ඒ නිසා අද පටන් මේ කවුරුත් පටිච්චසම්පාදය මෙනෙහි කරන්න අනුලෝම ප්‍රතිලෝම විදිහට මෙනෙහි කරන්න. දවසකට විවේක ලැබෙන විනාඩි 5යිද ඒ වෙලාවේදී කරන්න. ඉතින් අපිට ඒ වගේ වෙලාවල් කොච්චර තියෙනවදනේ? දවසක ගත්තාම ගොඩාක් තියෙනවා. ඒ නිසා වෙලාව අපිට දාගන්න දැන් අපිට සිද්ධ වෙන්නේ නැහැ. වෙලාවෙන් ප්‍රයෝජන ගන්න අපිට පුළුවනි. දැන් මොකද අපිට පුරුදු කරන ධර්මයන් ගොඩාක් තියෙනවනේ. ඒ විදිහට තේරුම් ගන්න. ඊළඟට අපිට තියෙන ඊළඟ අරබුදයක් තමයි මේ භාගතුන් වහන්සේ අර දේශනාවට පෙර කළ අවවාදයේ අනුශාසනාව හොඳින් මතක තියාගත්තේ නැත්නම් ඊළඟට අපිට තියෙන අනුතර තමයි මේ පටිච්චසම්පාදයේ මෙනෙහි කරගෙන යනකොට මේ එක් තැන අපි හිතර නතර වෙනවා. දැන් භාගතුන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ කොහොමද? මහණෙනි මම පටිච්චසම්පාදයේ දේශනා කරන්නම්. ඒ අහන්න හොඳට මෙනෙහි කරන්න කියලා දෙනවා. අපිට ඒ අවවාදේ මතක නොතිබුණොත් එහෙම වෙන්නේ අපි ඔන්න පටිච්චසම්පාදේ මතක් කර යනකොට අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප. මේ විදිහට අපි මතක් වෙද්දී අපිට එකපාරට හිතනවා මේ සංඛාර. මොකද්ද? සංඛාර මොකද්ද? ඉතින් අපි ඕක හිත ඉන්නවා. අවබෝධ වෙනවද අපිට? ඊට පස්සේ අපි හිතනවා විඥානය මොකද්ද? අවබෝධ වෙනවද? නාම රූප මොකද්ද? ඒ අරුබුදේ අපි පැටලෙනවනේ. ඈ? පැටලෙනවනේ? පැටලෙනවා. ඒ අයියේ මේ ගැඹුරු ධර්මය දේශනා කරන්න කලින් භාගතුන් වහන්සේ අවවාදයක් කරනවා. මහණෙනි මේක අහන්න හොඳට මෙනෙහි කරන්න. ඒ භාගතුන් වහන්සේගේ වචනය අපට විශ්වාසයක් තියෙන්න ඕන. මේ මෙනෙහි කිරීම අපට අර්ථවත්. මේක බුද්ධ වචනයක්. එතන අපට අර මඟ පැටලෙන්නේ නැහැ. අපිට මේ කියා දුන් විදිහට මෙනෙහි කරගෙන යනවා. ඒ මෙනෙහි කරනකොට
යම් කලකදී ඇතැම් විට මුලදී වෙන්න පුළුවන්, ඇතැම් විට යම් කලකදී වෙන්න පුළුවන්. ඒ මෙනෙහි කරන කෙනාට තේරෙන කලක් එනවා. මොකද්ද? මොකද තේරෙන කලක් එන්නේ? සංස්කාරමයයි විඥානමයයි කියලාද? ඊට පෙර තේරෙන කලක් එනවා යමක්. මොකද්ද? සියලු දුක් හටගන්නේ මේ විදිහටයි. දුක් හටගන්නේ මේ විදිහටයි. දුක් නැති වෙන්නේ මේ විදිහටයි කියලා තේරෙන කලක් එනවා. එදාට යා ජයග්‍රහණය පිණිස පිය ඔසවලා ඉවරයි. එතනයි ජයග්‍රහණයට පාර. නිවන් මඟට පාර එතනයි. මේ විදිහටයි දුක හටගන්නේ. මේ විදිහටයි දුක නැති වෙන්නේ කියන දැනුම අවබෝධයට අයිති දෙයක්. ඒ අවබෝධය තියෙන කෙනා බය වෙන්නේ නැහැ. ඇයි යා දන්නවා දුක හටගන්නේ මෙහෙමයි, දුක නැති වෙන්නේ මෙහෙමයි. ඒතර යා දුක හටගන්නේ මෙහෙමයි කියලා දන්න කෙනා ඒ දුක හට ගැනීම කියන දේ ලං කරගයිද බැහැර කරයිද? බැහැර කරනවා. දුක නැති වෙන්නේ මෙහෙමයි කියලා දන්න කෙනා ඒ දුක නැතිවීමට අයිති දේ ලං කරගන්නවා. ඒක තමයි නිවන් මඟ කියලා කියන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ ඒකයි. ඒ අවබෝධයෙන් යුක්ත කෙනාට තව දුරටත් එයා ඒ මඟම ඒ විදිහටම මෙනෙහි කරනවා. ඒ විදිහටම පටිච්චසම්පාදේ අනුලෝම ප්‍රතිලෝම විදිහට මෙනෙහි කරනවා යා. ඒ මෙනෙහි කරනකොට එයා සතුටු සිතින් මෙනෙහි කරන්නේ භාගතුන් වහන්සේ වදාළ පරම ගම්බීර ධර්මය ආර්ය සත්‍ය. මේ තමා දුකේ හට ගැනීම, මේ තමා දුකේ නැතිවීම කියන ධර්මයන් දෙකෙන් මේ පෙන්නන්නේ නේද? ඒ කියන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දෙකයි මේ පෙන්නන්නේ. එන පටිච්චසම්පාදේ අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥානං කියලා මේ දේශනා කරමින් දුකේ හට ගැනීම ගැන පෙන්වන්නේ කොමක්ද? දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. පැහැදිලිනේ? ඒතර පරිසම්පාදයේ අනුලෝම ප්‍රතිලෝම විදියට සිහි කරන්න කියමින් අපට පෙන්වා දෙන්න අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාන නිරුද්ධ වෙනවා. මේ විදිහටයි සියලු දුක් නිරුද්ධ වෙන්නේ කියලා පෙන්වා දෙනවා නේද? ඒ කුමක්ද? දුක්ඛ නිරෝධාර්ය සත්‍යය. පැහැදිලිනේ? ඒතර බලන්න අපි මේ ආර්ය සත්‍ය ගැන අප තුළ අවබෝධ ඥානයක් ඇති කර ගැනීම පිණිස භාගතුන් වහන්සේ අපට මඟ පෙන්වද්දී අපි ඒ මඟ යන්නේ නැතුව අපට මඟ ගෙන යාම පිණිස තියෙන බඩු මුට්ටු හරහා හවුසනකොට නේ ඒ වගේ වැඩක් නේ. අපිට කෙනෙක් බඩු මල්ලක් දෙනවා මේකත් අරන් යන්න ඔයාගේ මඟ වීද මේකේ තියෙනවා. අපි යන්නේ නැතුව ඒක හරහා අවුස ඉන්නවා. ගමන යනවා. නෑනේ. ඒ වගේ අපට කියනවා භාගතුන්ස බය වෙන්න එපා මම පටිසම්පාද කියලා දෙන්නම් මේක හොඳට මෙනෙහි කරන්න. අපි ඒක නොකොට මේ එක් දහම් කරුණු අරගෙන අපි ලොකු දැනුමක් හදාගන්න වගේ. ඒ කරුණු අහගන්නවා, ඒවා සාකච්ඡා කරනවා, වාද කරගන්නවා, අරගල කරගන්නවට. නෑ ඒක එහෙම නෙවෙයි මෙහෙම කියනවා. එහෙම වෙන්නේ නැද්ද? ඈ? වෙලා ඇතිනේ. ඒ මොකද එහෙම වෙන්නේ? අර පළවෙනි අවවාදයේ දැකලවත් නැති නිසා. පළවෙනි අවවාදය දැකලා නැහැ නේ කලින්. ඈ? ඒකයි. පළවෙනි අවවාදය දැක්කනම් එයා එතනින්ම එයාගේ අර ආවේගශීලී සිත නතර වෙනවා. අවවාදය කියන්නේ එහෙම එකක්. බුදුරජාණන් වහන්සේගේ අවවාදය අහුව ගමන් එයාගේ ආවේගශීලී සිත නතර වෙනවා. ඊට පස්සේ එයා බොහොම සංවරව තමයි එතනින් එහාට අහන්නේ. ඒ නිසා පටිසම්පාදේ අපට මේ ඊටාම ගැඹුරු ධර්මයක් භාගතුන් වහන්සේ පෙන්වන්නේ. ආර්ය න්‍යාය බුදුවරු විසින් ලෝකේ අවබෝධ කරන වෙන කිසි කෙනෙකුට අවබෝධ කරන්න බැරි දෙයක්. පටිසම්පාද ධර්මය අවබෝධ කිරීමෙන් තමයි ලෝකයට බුදුවරු පහළ වෙන්නේ. පටිසම්පාද න්‍යායයේ අවබෝධය තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. බුදුවරු යම් තැනක පහළ වෙද්දී එතන පටිසම්පාදය පහළ වෙනවා. ලෝකෙට විවෘත වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේගේ අවබෝධයේ ගැඹුරුම ස්ථානය තමයි පටිච්චසමුප්පාද න්‍යාය. ඉතින් ඒ න්‍යාය අවබෝධ නොකොට නිවන සම්පූර්ණ කරන්නේ නැහැ. ඒ ගැඹුරු ධර්මයන් සියල්ල නිවන සම්පූර්ණ කරද්දී අවබෝධ කරගන්න අපිට පුළුවන්. බය වෙන්න එපා. එතකොට
අවිද්‍යාව, සංස්කාර, විඥානය, නාම රූප මේ කින සියලු ධර්මයන් අවබෝධ කළ යුතුයි නිවන සම්පූර්ණ කරනකොට. නමුත් ඒවා ක්‍රමක්‍රමයෙන් පිළිවෙලින් අවබෝධය ඇති වෙනවා ආරම්භයේ සිට මඟ වඩද්දී. ආරම්භයේ සිට මඟ වඩීම පිණිස මඟට පැමිණෙන්න ඕන. මඟට පැමිණීම පිණිස ප්‍රමාණවත් දැනුම තමයි මේ භාගතුන් වහන්සේ පෙන්වන්නේ. ඒ මඟ වැඩිීමේදී මේ එක් එක් ධර්මයන් ගැන, ඒ කියන්නේ අවිද්‍යාව, ඊළඟට විඥාණය, නාම රූප, ඊළඟට සලආයතන, ඒ වගේ ඒ එක් එක් ධර්මයන් ඒහි අර්ථය, ඒවයේ ස්වභාවය, ඒවයේ ප්‍රමාණය, ගැඹුර සියල්ල අපට ඉගෙන ගන්න පුළුවන් පසුවට. සියල්ල පසුට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ සියල්ල අවබෝධ කරගන්න පුළුවන්. ඒවා ඉගෙන ගැනීමත් අවබෝධ කිරීමත් දෙකක්. අපි මේ එක් එක් ධර්මයන්ගේ අර්ථය, ඒවයේ ප්‍රමාණය ඉගෙන ගන්නවා වගේම ඒවා අප තුළ අවබෝධ කරගන්නත් ඕන. ඉතින් ඒකට කාලයක් තියෙනවා. ඒක මග වඩන්න ඕනේ. මග වැඩිවීමෙන් මේ හැම ධර්මයක්ම අවබෝධ කරගන්න පුළුවනි. මග වැඩිවීම පිණිස මගට එන්න ඕනනේ නේද? මාර්ගය කුමක්ද? මේ ධර්මයන් අවබෝධ කරන මාර්ගය කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් නාම රූප කියන ධර්මය අවබෝධ කරගන්න තියෙන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. විඥාණය අවබෝධ කරගන්න තියෙන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක කටපාඩම් කරගෙන වචන හරඹයකින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න බෑ. අපිට භාගතුන් වහන්සේ පෙන්වූ මේ ධර්මයේ ඉගෙන ගත්තා, හි අර්ථය ඉගෙන ගත්තා. ඊට පස්සේ භාගතුන් වහන්සේ පුරුදු කිරීම පිණිස කරන කින මේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ පුරුදු කළ යුතු ආකාරයට පුරුදු කරගෙන යන්න ඕන. එතකොට නිවන් මඟට එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. ඊට පස්සේ අපිට මේ මාර්ගය වඩන්න පුළුවන්. මාර්ගයේ වැඩිමින් මේ ගැඹුරු ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන්. මාර්ගයේ නොවඩා මේ ගැඹුරු ධර්මයන් වල අවබෝධයක් ලබන්න බෑ. පාඩමක් සහ වචන අර්ථයක් ඒට මෙහෙට කර කර ගන්න පුළුවන්. ඒක අපිට හානියක් මිසක අපිට යහපතක් නෑ. ඒ නිසා මේ ගැඹුරු ධර්මයන් සියල්ලක්ම ගොඩාක් ගැඹුරින් අවබෝධ කළ යුතු ධර්මයන්. ඒ ධර්මයන් අවබෝධ කිරීම පිණිස සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන පිරිකර හතම වඩමින් සම්මා සමාධිය වඩන්න ඕන. සම්මා සමාධියෙන් යුක්තව තමයි මේ ගැඹුරු ධර්මයන් ගැඹුරින් අවබෝධ කරන්න තියෙන්නේ. එතකොට ඒ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම පිණිස සම්මාදිටටපත් වෙන්න නම් භාගතුන් වහන්සේ පෙන්වූ විදිහට මේ පටිච්චසම්පාද ධර්මය මෙනෙහි කරන්න ඕන. පැහැදිලිද? ඒකයි හොඳින් මෙනෙහි කරන්න කියලා කියන්නේ. ඒතර හොඳින් බයක් නැතුව හොඳින් මෙනෙහි කරන කෙනාට යම් කලකදී තේරෙනවා කුමක්ද? මේ තමයි දුකේ හට ගැනීම. මෙහෙම තමයි දුක හටගන්නේ. මේ තමයි දුකේ නැතිවීම. මෙහෙම තමයි දුක නිරුද්ධ වෙන්නේ කියලා තේරෙන කලක් එනවා. ඒක තමයි සම්මා දිට්ඨිය. ඒතර එයා තුල බය නැහැ. එයා දන්නවා දුක හටගන්නේ මෙහෙමයි, දුක නැති වෙන්නේ මෙහෙමයි කියලා. එයා තුල උපන් අවබෝධයක් තියෙනවා. ඒක පාඩමින් එන එක නෙවෙයි හැබැයි. නැත්නම් ඔයගොල්ලෝ දැන් පාඩම් කරගෙන හරි කියන්න එපා. මේකේ භාගතුන්සේ පෙන්වු විදිහට පාඩම් තියෙන්නත් ඕන. මෙනෙහි කරන්න ඕන හොඳින්. හොඳින් මෙනෙහි කරද්දී යම් කලකදී හොඳින් හිතේ මේ මෙනෙහි කිරීම පවතිද්ද ඔබේ සිතේ වෙනත් බාහිර මෙනෙහි කිරීම නැති වෙලා යන කලක් එනවා. ඔබට පටිච්චසම්පාදේ හොඳින් මෙනෙහි කරන්න පුළුවන් කලක් එනවා. සදහසිතින් ගෞරවාදෙන් ඒ කටයුත්ත කළොත්. ඒතර වෙනත් බාහිර නිමිති අයින් වෙලා ගිහිල්ලා හොඳින් පහසුවෙන් පටිච්චසම්පාදේ මෙනෙහි කරන්න පුළුවන් කාලයක් එනවා. බාහිර නිමිති මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී අකුසල ධර්මයන් බැහැර වෙලා පහසුවෙන් පටිච්චසම්පාදේ මෙනෙහි කරන්න පුළුවන් කාලයක් එනවා. ඒතර කිලිටි සිතේ කිලිටි නීවරණයන් බැහැර වෙලා හොඳින් පටිච්චසම්පාදේ මෙනෙහි කරන්න පුළුවන් කාලයක් එනවා. එතකොට ඔබට පිරිසිදු සිතෙන් යුක්තව ඔබ මේ ධර්මයේම මෙනෙහි කරද්දී ඒ පිරිසිදු සිතට ආර්ය න්‍යාය ගැන අවබෝධ ඥානය ඇති වෙනවා. දැන් අපිරිසිදු සිතින් නීවරණ වලින් බැටකන නීවරණ පෝෂණය වෙන සිතෙන් යුක්තව
මේ ධර්මයන් කොච්චර මෙනෙහි කරන නිකන් මේ අරක මොකද්ද මේක මොකද්ද කියලා හිතුවට අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. ඒක සමහරට වචන දැන ගැනීමක්, කරුණු දැන ගැනීමක් විතරයි. නේද? ඇතැම් විට නීවරණ තව බලවත් වෙනවා. ඒ ක්‍රමයට කරනකොට. නමුත් ඔබ බයක් නැතුව භාගතුන් වහන්සේගේ අවවාදය කුමක්ද? හොඳින් අහන්න, හොඳින් මානසිකාර කරන්න, හොඳින් මෙනෙහි කරන්න කියනවා. අන්නේ අවවාදයට බය වෙන්න එපා. ඒ අවවාදයේ සතුරු සිතින් පිළිපදින්න. ඒතර ඔබට අනික් මතිමතාන්තර ඔක්කොම බැහැර කරගෙන පටිච්චසම්පාදේ අනුලෝම ප්‍රතිලෝම විදිහට මෙනෙහි කරන්න පුළුවන් හිතක් පිහිවෙයි. ඔබට භාවනා විදිහට වඩන්න පුළුවන් කලක් එනවා. ඒතර ඔබ යම් කලකදී බොහොම පහසුවෙන් ඒ ධර්මයන් මෙනෙහි කරද්දී නීවරණයන් බැහැර වෙලා යනවා. නීවරණ බැහැරුණන් පස්සේ පිරිසිදු සිත ඇති වෙනවා. ඒ පිරිසිදු සිතෙන් ආර්ය න්‍යාය ගැන අවබෝධ ඥානය ඇති වෙනවා. කුමක්ද ඒ අවබෝධ ඥානය? මේ තමා දුක, මේ තමා දුකේ හට ගැනීම, මේ තමා දුකේ නැතිවීම, මේ තමා දුක නැති කරන මඟ කියන අවබෝධය පිරිසිදු සිත තුළ ඉපදෙනවා. ඒක තමයි සම්මාදිට්ඨිය පහළ වෙනවා කියලා කියන්නේ. ආන්ගේ අවබෝධයත් සමග ඔබට තවදුරටත් මේ ධර්මයේම භාවනා විදිහට වඩන්න පුළුවන් කලක් එනවා. එතකොට ඔබේ තුල සම්මා සංකප්ප, සම්මා වාචා ආදී අනිකුත් නිවන් මගේ ආරෂ්ඨාංග මාර්ගයේ අංග ක්‍රමක්‍රමයෙන් දියුණු කරගෙන සම්මා සති දක්වාම ආරෂ්ඨාංග මාර්ගයේ අංග ඔබ තුල උපදව ගන්න පුළුවන් කලක් එනවා. සතිපට්ඨානය තුල හිත පිහිටෙනවා. සතිපට්ඨානය තුල හිත පිහිටද්දී ඔබ තුල යම් නීවරණ ස්වභාවයන් තිබේද ඒවා සම්පූර්ණයෙන් බැහැර කරගෙන කාමයන් ගැන තියෙන හැඟීම කාමයන් හිතින් බැහැර කරගෙන පළවෙනි ධානය, දෙවෙනි ධානය ආදී සමාධි වලට එන්න පුළුවන් කලක් එනවා. මේ ධර්මයේ පුරුදු කිරීමෙන්මයි. පළවෙනි ධානය උපදව ගන්න පුළුවන්. පළවෙනි ධානය තුලත් ඔබට මේ ධර්මයේ මෙනෙහි කරන් ඉන්න පුළුවන් කලක් එනවා. ඔබ එතකොට ධර්මය හොඳට පුරුදු කරන කෙනෙක්. හැබැයි ඔබ භාගතුන් වහන්සේ මේ කියලා දෙන මේ දේශනාව කරන්න පෙර මුලදීම කියා දෙන මහණෙනි මම පටිච්චසම්පාදේ කියලා දෙන්නම් හොඳට අහන්න හොඳින් මෙනෙහි කරන්න කියන කරුණ අමතක කළා දාලා පටිච්චසම්පාද ඉගෙන ගන්න ගියොත් ඔබට නීවරණ දුරු කරගන්නවත් ආර්ය සත්‍ය අවබෝධ ඥාන ඇති කරගන්නවත් පළවෙනි ධ්‍යාන ඇති කරගන්නවත් ඒක මොකුත් කරගන්න බෑ. ඔබ ලොකුවට වචන කතා කර කර ඉන්න විතරක් පුරුදු වෙයි. සමහරට වාද කරගයි. දෙන්නෙක් එකතුම වාද කරගයි. නෑ සංස්කාර උතන නෙවෙයි. අහවල සංස්කාරات තියෙනවා. ওই විදිහේ වාද ભેද තම තමන්ගේ හිතවලත් හටගයි. කට්ටිය මුණ ගැහුණාමත් වචන විදිහේ වාද හටගනි. ඒකල කතා කරගයි අපි ලොකු ධර්ම සාකච්ඡාවක් කළා කියලාත් කතා වෙනවා. නමුත් මේ ධර්මයෙන් ලැබු පහසුවක් නෑ. නීවරණ බැහැර කර ගැනීමකුත් නෑ. එහෙම එපෙදලා නෑ. නේ? භාවනාවක් කරගන්නත් බෑ. බලපුවහම පටිච්චසම්පාදේ අනුලෝම ප්‍රතිලෝම දෙතුන් වතාවක්වත් මෙනෙහි කරලත් නෑ. එහෙම වෙලත් නෑ. ඒතර අපිට නිවන් මාර්ගට එන්න තියෙන අවස්ථාව මඟ හැරෙනව නේද? මඟ හැරෙනවා. ඉතින් ඒ නිසා එහෙම වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ මුළුමනින්ම අවබෝධ කරගෙන මහා ගැඹුරු නුවණකින් යුක්තව නොසෙල්වි තිබෙන මහා ජල කඳක් වගේ. නොසෙල් වෙන ජල කඳක් හරි ගැඹුරක් තියෙනවා. ඉතින් භාගතුන් වහන්සේ වචන දෙකකින් කියනවා මහණෙනි මම පටිච්චසම්පාදේ කියලා දෙන්නම් අහගෙන ඉන්න හොඳට මෙනෙහි කරන්න. ඉතින් අපිට එතන වචන තුනයි තියෙන්නේ කියලා එක ගණන් නොගෙන හිටියොත් වෙන්නේ මොකද? ඒ භාගතුන් වහන්සේ මහා අවබෝධය අපි බැහැර කරාගෙන. නේද? ඉතින් අපිට තේරෙනවා භාගතුන් වහන්සේ වචන තුනකින් කියලා තියෙන ලොකු අර්ථයකට අපි මෙහෙවන්න. නේ? ලොකු ගමනකට අපට පාර පෙන්නලා තියෙනවා. ඒ නිසා අපි බය වෙන්න ඕනේ. අපි බය නැතුව මේක කරගෙන යන්න ඕනේ කියලා හිතක් ඇති වෙන්න ඕන. එහෙම හිතලා එහෙම තේරුම් අරගෙන එහෙම පිළි අරගෙන පටිච්චසම්පාදේ අනුලෝම ප්‍රතිලෝම විදියට හොඳට මෙනෙහි කරන්න පුරුදු වෙන්න. හොඳයි අපි සෙත් පතන කොයි කාටත් භාගතුන් වහන්සේ වදාළ උතුම් ආර්ය න්‍යාය සදාන් ඒ උතුම් පටිච්චසම්පාද ධර්මයන් භාගතුන් වහන්සේ වදාළ විදියටම හොඳින් සිතේ දරාගෙන
හොඳින් මනසිකාර කරන්න, හොඳින් මෙනෙහි කරන්න. හැකි හැම වෙලාවෙදීම මේ උතුම් ධර්මයේ හොඳින් මෙනෙහි කිරීම පිණිස සිළු දෙනාට භාග්‍ය උදා වේවා.